සුබ දවසක් දයාබර දරුදරියනි. අදත් අපි ඔබ සමග සම්බන්ධ වෙන්නේ 12 වසරේ අවසාන නිපුණතාව වන දේශීය වෙළඳාම කියන එකෙන් මේකේ එක කොටසක් අපි සාකච්ඡා කරා මූලික හැඳින්වීම බෙදා හැරීමේ මාර්ග සිල්ලර වෙළඳාම මේ කොටස. ඉතින් අපි ඇත්තටම දැන් කතා කරන්නේ සිල්ලර වෙළඳාමේම තවත් පැතිකඩක්. ඒ තමයි වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම. එකකින් කතා කිරීමක් කරන්න විශේෂයෙන්ම භෞතික වෙළඳසැලක් නැහැ. එහෙම නැතුව සිල්ලර වෙළඳාමේ නිරත වීම කුයි ආකාරයෙන්ද වෙන්නේ කියන එක පිළිබඳව. ඒතර පාරිභෝගිකයා වෙළඳසැල වෙත යන්නේ නැතුව දුරකථන, ෆැක්ස්, අන්තර්ජාල, කැටලොග් බලලා ඒවෙන් ඇනවුම් කරලා භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමය. ඒතර මේකේ ප්‍රධාන ක්‍රම දෙකක් පිළිබඳව අපි කතා කිරීමක් කරනවා. එකක් විද්‍යුත් එහෙම නැත්නම් මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් මංගත සිල්ලර වෙළඳාම් ක්‍රමය. ඒවා කෙලින්ම අන්තර්ජාල වෙබ් අඩවි හරහා ඇනවුම් කරලා භාණ්ඩ ලබා ගන්න. අනිත් එක ඍජු අලෙවිකරණය. ඒකෙන් අතරමැදියන් නැතිව කෙලින්ම භාණ්ඩ පාරිභෝගිකයා අතට නිෂ්පාදකයාම පත් කිරීමේ ක්‍රමය. එහෙනම් ඔබට පෙවුණා වෙළඳසැල් රහිත කියලා කියන්නේ එක පැත්තක් කෙලින්ම අන්තර්ජාලය හරහා අපිට භාණ්ඩ ඇනවුම් කරලා ලබා ගන්න පුළුවන් වෙබ් අඩවි හරහා. අනිත් ක්‍රමය තමයි ඍජු තැපෑල. තැපෑලෙන් අපි භාණ්ඩ ඇනවුම් කරලා ගන්නවා. කැටලොග් එකක් බලලා ඇනවුම් කරා භාණ්ඩ ගෙන්න ගත්තා. දුරකථනයෙන් ඇනවුම් කරා භාණ්ඩ ගෙන්න ගත්තා. රූපවාහිනියේ විකාශනය වෙන වෙලාවේදී ඒකේ කියලා තියෙන දුරකථන ඇනවුම් හෝ වෙනත් ආකාරයකට ඇනවුම් කරලා භාණ්ඩ ගෙන්වා ගැනීම කරනවා. ඒ හින්දා වෙළඳසැල් රහිතයි කියන්නේ වෙලෙන්දු නෑ. එක්කෝ අන්තර්ජාලය වගේ විද්‍යුත් ක්‍රම හරහා මංගත ක්‍රමයට භාණ්ඩ ගන්න එක. එහෙමත් නැත්නම් ඍජු අලෙවිකරණය ඩිරෙක්ට් මාකටිං ඒකෙදි තැපෑල වෙන්න පුළුවන්, දුරකථනය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මොනවා හරි කැටලොග් එකක් වෙන්න පුළුවන්, ටීවී එකකින් බලලා වෙන්න පුළුවන්. මේව හරහාත් භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රම තියෙනවා. ඒ නිසා එකත් අපි සටහනේ ඔබට ලියා ගන්න ඉඩ තියලා තියෙනවා. වෙළඳ සැලක් නොමැතිව වෙළඳසැලක් නොමැතිව සිල්ලර වෙළඳාමේ නිරත වේ නම් එය වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම ලෙස හඳුන්වයි. වෙළඳසැලක් නොමැතිව සිල්ලර වෙළඳාමේ නිරත වේ නම් එය වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම ලෙස හඳුන්වයි. එනම් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා වෙළඳසැල වෙත නොගොස් දුරකථන, ෆැක්ස්, අන්තර්ජාලය, කැටලොග් යන ආදී භාවිතයෙන් භාණ්ඩ ඇනවුම් කර ලබා ගැනීම. මේකේ ආකාර දෙකක් පිළිබඳව ඔබට සටහනේ පෙන්නනවා. එකක් විද්‍යුත් නොහොත් මාර්ගගත සිල්ලර වෙළඳාම ඍජු අලෙවිකරණය. විද්‍යුත් නොහොත් මාර්ගගත සිල්ලර වෙළඳාම ඔන්ලයින් රීටේලින් ඍජු අලෙවිකරණය ඩිරෙක්ට් මාකටිං. ඍජු තැපෑල, කැටලොග්, දුරකථන, රූපවාහිනී මගින් සිදු කරන අලෙවිය. ඊළඟට යටින් ඔබට පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා, පැහැදිලි කිරීමක්. මෙහි අනිත් අන්තය වන්නේ වෙළඳසැල් සහිත. අපි දැන් රහිතය වනේ කිව්වේ දුරකථන වෙන්න පුළුවන්, අන්තර්ජාලය වෙන්න පුළුවන් ඒවා. මේවා තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ මීට පෙර වෙළඳසැලක් සහිතව භාණ්ඩ අලෙවි කිරීම
ඊළඟට අපි එනවා වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාම් ක්‍රම පිළිබඳව එකක් අපි දැන් කිව්වා ඉලෙක්ට්‍රොනික රීටේලින් විද්‍යුත් සිල්ලර වෙළඳාම වෙබ් අඩවියක් මගින් භාණ්ඩ අලෙවිකරණය මේ ඍජු අලෙවිකරණය විශාල යන්ත්‍ර සූත්‍ර ගුවන් යානා වගේ දේවල් පවා පුළුවන් දුරකථන මගින් ප්‍රවෘත්ති වගේ දේවල් කැටලොග් මගින් අලවිය සමහරට සුවඳ විලවුන් වර්ග ඒ වගේ දේවල් දැන් අද ඇත්තටම මේ සමහර දේවල් වර්තමානයේ මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමත් එක්කම මේවෙන් ව්‍යාපාර අවස්ථා හොයාගත් අය වර්තමානයේ ගොඩාක් ඉන්නවා. තව ජංගම රත මගින් ඒතර එක තැනක වෙළඳසැලක් නැහැ. ඒ ජංගම රත මගින් භාණ්ඩ අලෙවි කිරීමේ ක්‍රම. තැපෑලෙන් රූපවාහිනී නාලිකා මගින් ගෙන්ගෙට ගොස් භාණ්ඩ අලෙවි කිරීම. ඒක තැනක් නැහැ වෙළඳසැල් රහිත සිල්ලර වෙළඳාමක්. ඉස්සෙල්ලා අපි කියපු එක නැවත අපි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉඩ තියලා තියෙනවා. රීටේලින්. ඒ කියන්නේ මේකෙන් කියන්නේ අන්තර්ජාල වෙබ් අඩවි හරහා අවසාන පාරිභෝගිකයා වෙත ඍජුවම නිෂ්පාදිත විකිණීම. අන්තර්ජාල හරහා දැන් කොහොමද සිල්ලර වෙළඳාම කියලා කියන්නේ අවසන් පාරිභෝගිකයාට විකුණන එකනේ. මේකේ අන්තර්ජාල වෙබ් අඩවි හරහා අවසාන පාරිභෝගිකයා වෙත ඍජුවම භාණ්ඩ අලෙවි කිරීමක් තමයි සිදුවීමක් වෙන්නේ. ඊළඟ ඒක මම හිතනවා ඔබ ලියා ගන්න නැති අන්තර්ජාල වෙබ් අඩවි හරහා අවසාන පාරිභෝගිකයා වෙත ඍජුවම නිෂ්පාදිත විකිණීම විද්‍යුත් සිල්ලර වෙළඳාමයි. ඊළඟට නැතහොත් අන්තර්ජාලය හරහා සිල්ලර වෙළඳාම සිදු කරන එක. මේක විද්‍යුත් වාණිජ්‍ය B2C business to customer. ඒතර ව්‍යාපාරිකයන්ගෙන් පාරිභෝගිකයාට විද්‍යුත් ක්‍රමය හරහා භාණ්ඩ අලෙවි කිරීමක් කරන එක. නැතහොත් අන්තර්ජාලය හරහා සිල්ලර වෙළඳාම කිරීම මෙය විද්‍යුත් වාණිජ්‍යයේ එක කොටසක් B2C business to customer. ඒතර ඊළඟට අපි මේ කොටස් වලින් අහලා තියෙන විභාග ප්‍රශ්න කීපයකට ඔබ යොමු කරන්නේ. ඒවත් ඊට අපහසුයි මම කිව්වා මේ පාඩම එච්චර ලොකු අමාරු අපහසු පාඩමක් නෙමෙයි. සිල්ලර වෙලෙන්දෙක් තම භාණ්ඩ මංගත ක්‍රමයට මම කිව්වා මංගත කියන්නේ අන්තර්ජාල හරහා එහෙම තමයි ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරීමක් කරන එක. අලෙවි කිරීමේදී ඔහු විසින් ප්‍රථමයෙන්ම මේක 2020 අවසාන වරට මේ වෙනකොට තිබ්බ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්. මංගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීමේදී ඔහු විසින් මුලින්ම කළ යුත්තේ මොකක්ද කියලා අහනවා. මුලින්ම දේ තමා ගනුදෙනු කරුවන් අතර විශ්වාසය ගොඩනගා ගන්න වෙනවා. මංගත ක්‍රමයේ යටතේ මේ භාණ්ඩය හොඳයි මෙයා මේ භාණ්ඩේ ගන්න ඕන වෙළඳසැල මේක කියලා විශ්වාසය ඇති කර ගැනීම මුලින් කළ යුතුයි. දෙවෙනි ප්‍රශ්නේ විද්‍යුත් ව්‍යාපාර හා සම්බන්ධ වැරදි ප්‍රකාශේ මේකෙදි විද්‍යුත් ව්‍යාපාර වලින් වෙන්නේ නැති එක අහන්නේ. දැන් ගනුදෙනු වේගවත් වෙන එක හරි. තෝරා ගැනීමටත් හැකියවීම හරි. මිල ගණන් සැසඳීමත් හරි. ඇනොම් කාලය අඩුයි. භාණ්ඩ ආපසු යැවීම පහසු නෑ. ඊළඟට මංගත ක්‍රමයට භාණ්ඩ මිලට ගැනීමේදී මිලට ගැනීමේ අවස්ථාවකට පමණක් සුවිශේෂ වූ ලක්ෂණය වන්නේ. ඒකට විතරක් අවස්ථාවකට පමණක් සුවිශේෂ වූ ලක්ෂණ දැන්
බාණ්ඩ තේරීමට හැකියවීම දෙපැත්තෙම පුළුවන්. මංගත ක්‍රමයටත් පුළුවන් අනිත් ක්‍රමයටත් පුළුවන්. මිල ගණන් සැලසීම දෙකෙම පුළුවන්. අවශ්‍ය භාණ්ඩ වලට පමණක් අවධානය යොමු කිරීමට හැකියවීම මේ ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂණයක්. පහත සඳහන් විද්‍යුත් වෙළඳාමේ වාසිය අතුරින් ව්‍යාපාරයකට පමණක් අදාළ වන වාසිය. ඒතර විද්‍යුත් වෙළඳාම හරහා ව්‍යාපාරයට තියෙන වාසිය තමයි වෙළඳපොළ කොටස පුළුල් කර ගැනීමට හැකියාවක් තියෙනවා. දැන් හිතන්න දැන් මම මේ උගන්වද්දී වෙනදා මම ඉගැන්වුවේ මගේ භෞතිකව පන්තියාව දරුවන්ට විතරයි. ඉතින් මේ ඔන්ලයින් ක්‍රමය හරහා දැනට ලංකාවේ විවිධ ප්‍රදේශවල දරුවෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතර වෙළඳපොළ කොටස පුළුල් වීමක් මේ තුල කරගන්න පුළුවන්. විද්‍යුත් සිල්වර වෙළඳාමෙන් නොලැබෙන එහෙත් සාමාන්‍ය සම්ප්‍රදායික සිල්වර වෙළඳාමේ තියෙන වාසියක් තමයි භෞතිකව භාණ්ඩ පරීක්ෂා කරලා බලලා ගන්න පුළුවන් වීම. ඊළඟ ඍජු අලෙවිකරණයේ යටතේ වූ සිල්වර වෙළඳාමේ ක්‍රම හතරක්. ඍජු අලෙවිකරණයේ යටතේ සිල්වර වෙළඳාමේ ක්‍රම තමයි එකක් අපි කිව්වා මේක ඩිරෙක්ට් මාකටිං පැත්ත තැපැල් හරහා දුරකථන හරහා කැටලොග් හරහා ගෙන් ගෙට ගොස් අලෙවි කිරීම මේ ඕන එකක් අපට යොදා ගන්න පුළුවන්. ඊළඟ 2020 ඇහුව ප්‍රශ්නයකට අපි ආයෙත් යොමු වීමක් වෙනවා. ප්‍රශ්නාංක 7-8 ප්‍රශ්න වලින් විතරයි තියෙන්නේ ඔබට. 9 වෙනි ප්‍රශ්නය අහනවා 2020 මංගත මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ පහත දී ඇති එක් සංකේතය මගින් දැක්වෙන අදහස. ඒතර මේ ක්‍රමයට ඇත්තටම ඔබට මේකට ගොඩාක් දරුවෝ වෙනස් උත්තර දීලා තිබුණා. නමුත් ගොඩක් දරුවෝට මේ විවිධ උත්තර මේකට යොදලා තිබ්බ 2020 අවුරුද්දේ. නමුත් අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කරනකොට ඔබ වුණත් මේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ ඉගෙන ගද්දී මේවා පිළිබඳ යම් අවබෝධයක් තියෙන එක හොඳයි. මේකේ අංක 1 කියන එක යටතේ shopping cart මේකේ ඇත්තටම ඒ සංකේතයේ අදහස වෙලා තියෙන්නේ අපි භාණ්ඩ පුරවන කාට් එකක්. මේ අදහස් දෙකෙන් කොයි එක ලිව්වත් ලකුණු හම්බුණා ඔබට. අපි වෙනම ටොලියක් අල්ලු කරන් යන්නේ සාමාන්‍ය භෞතිකව යනකොට මේකට තමයි අපිට ඔන්ලයින් ක්‍රමයට යටතේ භාණ්ඩ පුරවන්න වෙන්නේ. මේකෙන් හරි ඊළඟ 3 මේක order processing ඒ කියන්නේ ක්‍රියාවලිය සිදු වෙනවා තාම කරගෙන යනවා කියන එක ඇනවුම. ඊළඟ එක ඩිලිවරි භාණ්ඩ ගෙන යනවා බෙදා හැරීම. ඒ ඕනේ අදහසක් ලිවනම් හරි. පළවෙනි එක shopping cart. 2 ordering. 3 වෙනි එක order processing delivery බෙදා හැරීම. processing කියන්නේ ක්‍රියාවලිය order ඇනවුම. ඊළඟට අපි එනවා වෙළඳාමේ තවත් ප්‍රභේදයකට. අපි මුලින්ම ඔබට කතා කරා මතක ඇති දේශීය වෙළඳාම කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා
එකක් සිල්ලර වෙළඳාම අනිත් එක තුග වෙළඳාම. ඒක අපි කතා කරලා නිම කරේ සිල්ලර වෙළඳාම. ඊළඟට තුග වෙළඳාම. තුග වෙළඳාම තුග වෙළඳා ගැන අපි දැනන් ඉන්න ඕනේ. wholesaler wholesale trade. තුග වෙළඳාම අපි හඳුන්වන්නෙම ගොඩක් විට මේක දැකපු ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ප්‍රමාණය වැඩි හින්දාද මේ කියන්නේ කියලා. ඇත්තටම තුගද සිල්ලරද කියන එක බලන්න ඕනේ ඔබ ප්‍රමාණය මත නෙමෙයි. මිල කියන එක සාධකයක් මේ ඔක්කොම සාධක විදිහට ගන්න පුළුවන්. වැදගත්ම සාධකයයි මම මේ කියන්නේ. ප්‍රමාණයවත් මිලවත් ගැන හිතන්න එපා. වෙළඳ සැලේ සයිස් එක ගැනවත් හිතන්න එපා. එහෙනම් ඔබ හිතන්න ඕනේ ප්‍රධානම දේ තමයි තුග වෙළඳාමේදී වෙන ප්‍රධානම සිදුවීම තමයි මෙයා භාණ්ඩ විකුණන්නේ නැවත විකුණන කෙනෙක්ට. එහෙම නැත්නම් මෙයාගෙන් භාණ්ඩ මිලදී ගන්නේ නැවත විකුණන කෙනෙක්. ඔබ දන්නවා ඉතින් තුග වෙළෙන්දාගෙන් භාණ්ඩ ගන්න සිල්ලර වෙළෙන්දා. එහෙම නැත්නම් නියෝජිතයෙක්. ඒ නිසා හොඳට මතක තියාගන්න නැවත අලෙවි කරන කෙනෙක්ට භාණ්ඩ විකුණන එක තමයි තුග වෙළඳාම. නැවත භාණ්ඩ අලෙවි කරන්නේ මිලට ගැනීම තමයි තුග වෙළඳාමෙන් සිදුවීමක් වෙන්නේ. චේතනාව වැදගත්. චේතනා කිව්වේ මේ ඇයි මොකටද චේතනාව කියන්නේ? ඇයි මොකටද මේ ගන්නෙ? මෙයාගෙන් ගන්නෙ අවසාන පරිභෝජනයේට. මෙයාෙන් ගන්නෙ නැවත විකුණන්න. ඒක තමයි වැදගත්ම දේ. ඒතර ප්‍රමාණය ගැනවත් මිල ගැනවත් නෙවෙයි. වෙළඳසැලේ ස්වභාවය ගැනවත් නෙමෙයි. ඇයි ගන්නෙ? මෙයා ගන්නෙ නැවත විකුණන්න නෙමෙයි අවසාන පරිභෝජනයේට. මෙයාගෙන් කවුරු හරි බඩු ගන්නවා නම් ගන්නේ හැම වෙලාවකදීම නැවත විකිණීමේ චේතනාවෙන්. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම වෙනස්කම. ඒක සටහන් කරගන්න පුළුවන් ඔබට. නැවත විකිණීමේ චේතනාවෙන් මිලදී ගන්නා නැවත විකිණීමේ චේතනාවෙන් මිලදී ගන්නා ගැනුම් කරුවන් වෙත නිෂ්පාදිත අලෙවි කිරීම හා මෙතන කතා කරන්නේ ගන්න එක්කෙනාගේ පැත්තෙන් නැවත විකිණීමේ පරමාර්ථයෙන් නිෂ්පාදිත මිලදී ගැනීම. ඒක තමයි අපි තුග වෙළඳාම කියලා හැඳින්වීමක් කරන්නේ. නැවත විකිණීමේ චේතනාවෙන් මිලදී ගන්නා ගැනුම් කරුවන් වෙත නිෂ්පාදිත අලෙවි කිරීම හා නැවත විකිණීමේ පරමාර්ථයෙන් නිෂ්පාදිත මිලදී ගැනීම තුග වෙළඳාම. ඊළඟට යටින් කියනවා එතන තුග වෙළඳාම සිල්ලර වෙළඳාමෙන් වෙන් කර දක්වන ප්‍රධානම සාධකය චේතනාව. ඇයි ගන්නෙ? අවසාන පරිභෝජනයට ගත්තොත් සිල්ලර නැවත විකිණීමට ගත්තොත් තුග. ඊළඟ තුග වෙළඳාමේ ලක්ෂණ විස්තර කිරීම. ඔබ දන්නවා පළවෙනිම කරුණ අපි කිව්වා. ඇයි ගන්නෙ? නැවත අලෙවිය සඳහා. ඒක පදනම් කරගෙන ඊතුරු කරුණු කිව්වට කමක් නැහැ. තුග වෙළඳාමේදී භාණ්ඩ තුග වශයෙන් අලෙවි කරන්නේ. ටික ටික නෙමෙයි. භාණ්ඩ විශාල වශයෙන් අලෙවි කිරීම කරනවා. දැන් සමහර ආයතනවල පවා ඇත්තටම තුග වශයෙන් අලෙවි කරන වෙළඳසැල් ඒ අයගේ වෙනම තියෙනවා. සිල්ලර වශයෙන් අලෙවි කරන තැන් වෙනම තියෙනවා. එහෙනම් මෙතන භාණ්ඩ එක දෙක විකුණන්නේ නැහැ. දැන් අපිට මේ ඔබ ඉන්න ප්‍රදේශයෙන් ඔබට මේ සමහර විට සීනි කිලෝවක් දෙයක් ගන්න පුළුවන්. හැබැයි පිටකොටුවේ සමහර හරස් වීදි වල ඒ අය සීනි කිලෝ දෙක දෙන්නේ නැහැ. සීනි මිටියක් ඒ වගේ තමයි අලෙවි කිරීමක් කරන්නේ.
ඔබට ඉන්න ප්‍රදේශයෙන් සමහර විට මොකක් හරි පෑනක් දෙයක් ගන්න පුළුවන්. හැබැයි සමහරට තොග වෙලෙන්දු ඉන්නවා වෙනම ඒ අය දෙන්නේ හැම වෙලාවෙම ඒවා බණ්ඩල් කරපු පෑන් 100ක් පෑන් 500ක් ඒ වගේ. ඒ නිසා නිතරම මේක මේ තොග වශයෙන් තම ප්‍රමාණය වැඩි. ඒ එක මතක තියාගන්න තොග මිල සාපේක්ෂව අඩුයි. හේතුව සිල්ල වෙලෙන්දලත් ලාභයක් තියන් විකුණන්න තමයි අය දෙන්නේ. ඒ විතරක් නෙමේ වට්ටම් කියන ඒවා හැම වෙලාවකම දෙන්නේ තොග වෙලෙන්දු. සිල්ලර වෙලෙන්දෙක් කරන මිල අඩු කිරීම අපි සාමාන්‍ය භාවිතයේදී වට්ටමක් කිව්වට ඒව වට්ටම් නෙමෙයි. දැන් උදාහරණ පොල් ගෙඩියක් ගද්දි මුදලාලි කියනවා මේක 120යි අපි කියනවා 110ට දෙන්න. අඩු කරලා දෙන්න පුළුවන්. ඒකට කියන්නේ වට්ටම් නෙමෙයි. ඒක දීමනාවක්. නමුත් තොග වෙලෙන්ද තමයි හැම වෙලාවකම ඩිස්කවුන්ට් දෙන්නේ. නැවත විකුණන කෙනෙක්ට තමයි ඩිස්කවුන්ට් කියන එක හම්බ වෙන්නේ. ඒ වගේම මෙයා තොග ප්‍රවාහනය කිරීම වගේ දේවල් කරනවා. ඊට අමතරව භාණ්ඩ පිළිබඳව නිෂ්පාදකයා භාණ්ඩ පිළිබඳව ප්‍රචාරණ ප්‍රවර්ධන කටයුතු කරනවා. ගබඩා කරලා තියා ගන්නවා. ගබඩා කිරීම ප්‍රවාහන සමහර විට මූල්‍යණය නිෂ්පාදකයාට අවශ්‍ය මුදල් සැපයීම වගේ දේවල් මේ හැම කටයුත්තක්ම තොග වෙලෙන්දා කරනවා. ඒවා කාර්යභාරය කිව්වත් වරදක් වෙන්නේ නැහැ ඇත්තටම. නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ මිලදී ගැනීම භාණ්ඩ ගන්නෙත් තොග වෙලෙන්දෙක් නැවත විකුණන්න. අලෙවි කරන්නෙත් තොග වශයෙන් වෙළඳ වට්ටම්. භාණ්ඩ තොග වශයෙන් ගබඩා කොට එතරම් ගබඩා කිරීම ප්‍රවර්ධනය සමහර විට පරිශන කරන ප්‍රවාහන මූල්‍යණය කටයුතු ගණනාවක් මෙයාගෙන් සිදුවීමක් වෙනවා. ඊළඟට අපි එනවා පළවෙනි කරුණු දෙක ඔබ ලියා ගන්න ඇති. නැවත විකිණීමේ අරමුණින් මිලට ගැනීම හා භාණ්ඩ තොග වශයෙන් අලෙවි කිරීම. තොග වෙළඳාම සිල්ල වෙළඳාම අතර දැකිය හැකි වෙනස්කම්. මේකේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. තොග වෙළඳාම සිල්ලර වෙළඳාම හෝල්සේල රීටේල වැදගත්ම දේ මං කිව්වා මෙයා නිතරම නැවත විකිණීමේ චේතනාවෙන් තමා මෙයා බඩු මිලට ගන්නෙ. එමෙතන මෙයා අලෙවි කරන්නේ නැවත විකුණන්නෙක්ට. නැවත විකුණන්නෙක්ට තමයි අලෙවි කරන්නේ. එහෙම නැත්නම් හැම වෙලාවකදීම මෙයා අලෙවි කරන්නේ අවසාන පාරිභෝගිකයෙක්ට. ඒක තමයි වැදගත්ම. චේතනාව වැදගත්. මේකෙන් ගන්නේ මේකෙන් කවුරු ගන්නවන අවසාන පරිභෝජනේ මේකෙන් ගන්නේ නැවත විකුණන්න. දෙක තොග වෙළඳාමේදී සාපේක්ෂ මිල අඩුයි සිල්ලර වෙළඳාමේදී සාපේක්ෂ මිල වැඩි. සාපේක්ෂව තොග වෙළඳාමේදී හුවමාරු වන භාණ්ඩ තොගේ ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ වරකට හුවමාරු වෙන භාණ්ඩ තොගේ ප්‍රමාණය වැඩි. මේකට වරකට හුවමාරු වන භාණ්ඩ තොග ප්‍රමාණය අඩුයි. දැන් සමහර තැන්වල ඒක කියන්න බෑ. දැන් මෙහෙම හිතන්නකො උදාහරණයක් යම් නිවසක අයිතිකරුවෙක් ඒ නිවසේ තියෙන උත්සවයකට අපි මේ ගෙදර තියෙන උත්සවයකට එයා මොකද කරන්නේ? එයා ගෙදර තියෙන උත්සවයකට අපි හිතමු ඇඳ ඇතිරිලි ගෙදර තියෙන උත්සවයකට ඇඳ ඇතිරිලි 5ක් ගන්නවා බෙඩ්ෂීට්. තව කෙනෙක් මොකද කරන්නේ? අපි හිතමු මෙතන කියන්නේ ගෙදර තියෙන උත්සවයකට ඇඳ ඇතිරිලි 5ක් ගත්තා. ඒක අවසාන පරිභෝජනයට ගත්තේ. ඒක ඇත්තටම සිල්ලර වෙළඳාමක්. හැබැයි අපි හිතමු ලක්සල වගේ ආයතනයක් මේ සුළු පරිමාණ අයගේ දිරිගැන්වීමට විකුණලා දෙන්න ඇඳ ඇතිරිලි 2ක් ගත්තා. ඒතර මේ ඇඳ ඇතිරිලි 5ක් අපි ඇඳ ඇතිරිලි 5ක් ගත්තා.
ඒ පහ ගත්තේ ගෙදර තියෙන උත්සවයකට. ඒක සිල්ල වෙලඳාම. ඇඳ ඇතිරිලි දෙකක් ගත්තා නැවත විකුණන්න ලක්සල විසින් පොඩි ඒ කටයුත්ත කරන කෙනෙක්ගෙන්. දෙක කියන ඉලක්කම කුඩා වුණාට ඒක තොග වෙලඳාමක්. පහ කියන ඉලක්කම ලොකු වුණාට සිල්ල වෙලඳාමක්. චේතනාව වෙනස්. මෙයා ඇඳ ඇතිරිලි ගත්තේ නැවත විකුණන්න ලක්සල හරි සලසල හරි කවුරු හරි. මෙයා ගත්තේ නැවත විකුණන්න නෙමෙයි අවසාන පරිපූර්ණ. නිසා ප්‍රමාණය දිහා බලලම තීන්දුව ගන්න එපා සිල්ලට තුගද කියන එක. චේතනාව තමයි වැදගත්ම දේ. ඒ වගේම තුග වෙළඳ සැල ටිකක් ඉඩ කඩ තියෙන වාහන කන්ටේනර් ලොරි නවත්තන්න පුළුවන්, හරවන්න පුළුවන්, හසුරවන්න පුළුවන් ඉඩ කඩ තියෙන. ඒ වගේම භාණ්ඩ ගබඩා කරලා තබා ගන්න පුළුවන්, ඇතුලේ හසුරවන්න පුළුවන් ඉඩ කඩ තියෙන තැනක තමයි තුග වෙළඳ සැල පිහිටවන්න ඕනේ. වෙළඳ සැල පිහිටන ස්ථාන වැදගත්. කන්ටේනර් ලොරි එනවා, භාණ්ඩ විශාල ගබඩා කරලා තියන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. සිල්ලර වෙළඳ සැල එහෙම නැහැ. තාප් එකට හේතු කරලා පොඩි ලොරි භාගයක් ගහලා හරි භාණ්ඩ විකුණන්න පුළුවන්. එහෙනම් ඒකෙදි ජනාකීර්ණත්වයේ මිනිස්සු ඉන්න ඕනේ. මිනිස්සු ගැවසෙන නගරයක් හරි තැනක් හරි කඩ පිලක් හරි වෙන්න ඕනේ. මේකේ මිනිස්සු ගැවසීම නෙමේ භාණ්ඩ හසුරවන්න ලොරි එන්න පුළුවන් තැනක. ඒ විතරක් නෙමේ. මේ සිල්ලර වෙළඳ සැල කිව්වහම දර්ශනීය ලෙස අහුරලා තියන්න ඕනේ. මිනිස්සු ආකර්ෂණීය වෙන විදිහට. නමුත් තොග වෙළඳ සැල දර්ශනීය නෑ. හැබැයි භාණ්ඩ එහාට මෙහාට ටක් ගාලා ගන්න පුළුවන් ආකාරයට, භාණ්ඩ හසුරුවන උපකරණයක් එහාට මෙහාට ගෙන යා හැකි ආකාරයට, නැෂ්‍ය නොවන ආකාරයට ඒ වෙළඳ සැල සකස් කරලා තියන්න වෙනවා අපිට. ඒක තමයි මේවා තියෙන වෙනස්කම්. ප්‍රධාන ඒවා කීපයක් අපි ලියාගත්තොත්, එකක් අවසාන පරිභෝජනයේ සඳහා භාණ්ඩ විකිණීම සිල්ලර, නැවත විකිණීමට භාණ්ඩ විකිණීම තුග. එහා පැත්ත නැවත විකිණීම සඳහා භාණ්ඩ විකිණීම. දෙවෙනි කරුණ සාපේක්ෂව මිල වැඩි, මිල අඩුයි. දෙක සාපේක්ෂව මිල වැඩි, මිල අඩුයි. හුවමාරු වන භාණ්ඩ තුගේ ප්‍රමාණය අඩුයි වැඩි. හුවමාරු වන භාණ්ඩ තුගේ ප්‍රමාණය අඩුයි වැඩි. තරංකාරීත්වය වැඩි අඩුයි. තුන්වෙනි කරුණ හුවමාරු වන භාණ්ඩ තුගේ ප්‍රමාණය අඩුයි, එහා පැත්තේ වැඩි. 4 තරඟකාරීත්වය වැඩි අඩුයි. සිල්ලර වෙළඳාම සීමිත ප්‍රදේශයක තුග වෙළඳ සැලේ ව්‍යාප්තිය පුළුල්. ඒ වගේ කරුණු ගණනාවක් මේ දෙකේ වෙනස්කම් යටතේ අපිට කතා කරන්න පුළුවන්. අනිත් එක සිල්ලර වෙළඳ සැලේ භාණ්ඩ පන්ති ගොඩක් තියෙනවා. සීනිද, තේකොළද, බීමද. තුග වෙළඳ එහෙම නැහැ. එක්කෝ සීනි තුග වෙළෙන්දෝ විතරයි. එහෙම නැත්නම් සමහර විට මිරිස් තුග වෙළෙන්දෝ විතරයි. සහල් තුග වෙළෙන්දෝ විතරයි. ඒ වගේ. තුග වෙළඳ සැලකට විශාල ප්‍රාග්ධනයකුත් ඕන. ඒක භාණ්ඩ වර්ගයක් සම්පූර්ණයෙන්ම ගබඩා කරන්න, ඒවා එහාට මෙහාට ගෙන යන්න ඒවා. අනිත් එක ප්‍රදේශයේ පවා ජනාකීර්ණ තැනක් විතරයි සිල්ල වෙළඳ සැලකට තෝරන්නේ. තුග වෙළඳ සැලකට භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඉඩ තියෙන, අහුරන්න පුළුවන් තැනක්. ඒ ටික සටහනේ තියෙනවා. ඊළඟ කොටසට අපි එනවා ප්‍රදේශයේදී තුග වෙළඳ සැල් ලැයිස්තුගත කිරීම. ඉතින් මේක ඔබ දන්නේවා සමහර තැන්වල යොදලා තියෙනවා නිෂ්පාදන තුග වෙළඳ සැල්. ඒ අය විශේෂයෙන්ම නිෂ්පාදක තුග වෙළෙන්දෝ නිපදවලා තුග වශයෙන් බෙදා ගන්න අය. තව අය ඉන්නවා ස්වාධීන තුග වෙළෙන්දෝ. ඒ අය මේ බෙදා හරින එක විතරමයි කරන්නේ. වාණිජ තුග වෙළෙන්දෝ ඉන්නවා. ඒ අය ලාභ අරමුණින් නිතරම භාණ්ඩ අරගෙන අලෙවි කරන තුග වෙළෙන්දෝ. ඒජන්ට්ලා විදියට ඉන්න තුග වෙළෙන්දෝ ඉන්නවා. පූර්ණ සේවා හැම එකක්ම කරනවා යා. සමහරට නිපදවලා බෙදා හැරලා
ගබඩා කරලා හැම දෙයක්ම කරන තුග වෙළඳු ඉන්නවා. සීමිත සේවා ඒ අය බෙදා හැරීම විතරයි කරන්නේ. අන්න එවැනි තුග වෙළඳු වර්ග ගණනාවක් තියෙනවා. ඒක වෙනම සිලබස් එකේ ඔබේ නැහැ. හැබැයි හිස්තැන් පුරවීම වගේ සමහර තැන්වල එක තැනක ඇවිත් තියෙනවා. නිෂ්පාදන ස්වාධීන වාණිජ්‍ය නියෝජිත ඒවා. විභාග ප්‍රශ්නයක එක තියෙන්නේ සිල්ලර වෙළඳාම තුග වෙළඳාමෙන් වෙන් කර දක්වන ප්‍රධානම සාධකයේ මිල ප්‍රමාණය නෙමෙයි ගන්නේයි ගැනුම් කරුගේ චේතනාව. 4. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ තුග වෙළඳාම සිල්ලර වෙළඳාම වෙන් කර දක්වන වඩාත් වැදගත් සාධකයේ ගැනුම් කරුගේ චේතනාව. ඇයි ගන්නෙ? නැවත විකුණන්න නම් තුග, අවසාන පරිභෝජන නම් සිල්ලර. ඊළඟට අපි කතා කරනවා තුග වෙළෙන්දා ගැන. එයා විශේෂයෙන්ම නිෂ්පාදකයාට සිල්ලර වෙළෙන්දට මොන වගේ සේවාද සපයන්නේ කියන එක පිළිබඳව. ඔබ දන්නවා දැන් තුග වෙළඳාම දන්නවා නම් තුග වෙළෙන්ද හඳුන්වා ගැනීම අපහසු නෑ. තුග වෙළෙන්දක් කියලා අපි කතා කරන්නේ නැවත විකිණීම, නැවත අලෙවිය සඳහා භාණ්ඩ විකුණන්නේ. එයා විකුණන්නේ නැවත විකුණන කෙනෙක්ට. එතන නැවත විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගැනීම හා සම්බන්ධ වෙළඳ කටයුත්තක්. මෙයාගෙන් නිෂ්පාදකයාට වගේම සිල්ලර වෙළෙන්දාට සේවා සපයනවා. දැන් අපි ගත්තොත් නිෂ්පාදකයාට සැපයන එක සේවාවක් තමයි නිෂ්පාදකයාගෙන් භාණ්ඩ තුග වශයෙන් ලබා ගන්න එක. ලබාගෙන භාණ්ඩ විතරක් නෙමෙයි වෙළඳපොළ පිළිබඳ තොරතුරු නිෂ්පාදකයාට දෙන්නේ මෙයා. සිල්ලර වෙළඳගෙන් ලැබෙන තොරතුරු මෙයා තමයි නිෂ්පාදකයාට දෙන්නේ. ඒ විතරක් නෙමෙයි. තව පැත්තක්. නිෂ්පාදකයා වෙනුවෙන් මුදල්, මූල්‍ය පහසුකම්, සමහර විට ගබඩා පහසුකම්, මේ සියලු දේවල් මෙයා කරනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ගබඩා පහසුකම් අතර නිෂ්පාදකයා වෙනුවෙන් කරන්න පුළුවන්, සිල්ලර වෙළඳ වෙනුවෙන් කරන්න පුළුවන්. ඊට අතිරේකව නිෂ්පාදකයාට දැන් සමහර විට විවිධ තැන් වලින් අවශ්‍ය අමුද්‍රව්‍ය හොයලා දෙන ඒවා දේවල් කරනවා මෙයා. ඒ විතරක් නෙමෙයි. සමහර විට ප්‍රවාහන කටයුතු නිෂ්පාදකයා සමහරට ලොරි අරීමේ පවත්වා යන්නේ මෙයා තමයි සියලු දේවල් කරන්නේ. ඒ භාණ්ඩ ප්‍රවර්ධන කටයුතු නිෂ්පාදකයා වෙනුවෙන් කරනවා. මේ හැම එකක්ම නිෂ්පාදකයාට සපයනවා. සිල්ලර වෙළෙන්දටත් මෙයා සපයනවා. මොනවද? මෙයාගෙන් බඩු අරගෙන තුග වශයෙන් ගබඩා කරලා තියලා සිල්ලර වෙළෙන්දට අවශ්‍ය පරිදි අවශ්‍ය අවස්ථාවලදී භාණ්ඩ දෙනවා ටික ටික. දැන් මෙයා තමයි ලොකු ප්‍රාග්ධනයක් යොදන්නේ. ලොකු ප්‍රාග්ධනයක් යොදලා නිෂ්පාදකයන් අරන් සිල්ලර වෙළෙන්දා ගොඩාක් ගන්න නැහනේ. ඒක සිල්ලර වෙළෙන්දට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳ සැලටම භාණ්ඩ ප්‍රවාහනය කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි. සිල්ලර වෙළෙන්දටත් ණයට භාණ්ඩ දෙනවා. සිල්ලර වෙළෙන්දට අරයාගෙන් ගත්ත භාණ්ඩ එහෙම දෙන්න බෑනේ. එයාට ඕනේ පරිදි ඇසිරීම්, වර්ග කිරීම, මිශ්‍ර කිරීම. දැන් ඔබ දන්නවා සමහර භාණ්ඩ අරගෙන තුග වෙළඳ තමයි ඒවා ගෝනි වලට වෙන් කරලා දාලා සමහරට මේ අපි හිතමු වී මෝල් නිෂ්පාදකයාගෙන් සහල් විශාල තුග අරගෙන මෙයා තමයි ඒවා වර්ග කරලා මිශ්‍ර කරලා ඒවා ලබා දීමක් කරන්නේ. තේරීම් ඒ ඔක්කොම. ඒ නිසා සිල්ලර වෙළෙන්දටත් මෙයාගෙන් පාසුකම් සැපේනවා, නිෂ්පාදකයාටත් සැපේනවා. ඉතලා හැඳින්වීම ලියා ගන්න ඕනේ. නැවත විකිණීම සඳහා නිෂ්පාදිත අලෙවි කරන්නා තුග වෙළෙන්දා. නැවත විකිණීම සඳහා නිෂ්පාදිත අලෙවි කරන්නා තුග වෙළෙන්දා. ඊළඟට යටින් කියනවා නැවත විකිණීම සඳහා නිෂ්පාදිත අලෙවි කරන්නා තුග වෙළෙන්දා
එයාගේ නිෂ්පාදකයාට ඉටු වෙන සේවා නිෂ්පාදකයාගේ නිෂ්පාදිත තුග වශයෙන් ලබා ගන්න එක වෙළඳපොළ තොරතුරු සිල්ලර වෙළඳගෙන් අරගෙන මෙයාට දෙනවා. නිෂ්පාදකයාට මූල්‍ය පහසුකම් අමුද්‍රව්‍ය වගේ දේවල් ලබා දෙනවා. ප්‍රවාහනේ නිෂ්පාදනය පරිභෝජනය අතර කාල පරතරය අඩු කරන්න සහාය වෙනවා. හතරවෙනි කරුණේ තියෙන්නේ ප්‍රවාහනය වැනි කාර්යයන් නිෂ්පාදකයා වෙනුවෙන් ඉටු කිරීම. එහෙම ලිව්වත් ඇති. ඒ කියන්නේ නිෂ්පාදකයා කාර්යයන් ඒවෙන් අඩු වෙනවා. භාණ්ඩ ගබඩා කිරීම වගේ දේවල් කරනවා. මූල්‍යනේ මුදල් ණයට හෝ මුදල් සපයලා දෙන ඒවා. ප්‍රවර්ධනය ප්‍රචාරණ වගේ දේවල් කරන ඒවා. ඊට අමතරව අපි කියනවා මෙයාගෙන් සිල්ලර වෙලෙන්දටත් යම් යම් සේවා සපයනවා. භාණ්ඩ තුග වශයෙන් අරගෙන ඉඳලා සිල්ලර වෙලෙන්දාට අවශ්‍ය ප්‍රමාණයෙන් දෙන එක, ඒත් එක්කම වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇහිරීම වගේ දේවල් කරන එක සිල්ලර වෙලෙන්දාටත් ණය පහසුකම් සපයන එක. ඒකෙත් පළවෙනි කරුණු දෙක ඔබට ලියන්න පුළුවන්. භාණ්ඩ තුග වශයෙන් සැපයීම, සිල්ලර වෙළඳ සැලට භාණ්ඩ ගෙන විද්දීම කියන්නේ ප්‍රවාහනය. ණය පහසුකම් සැපයීම, භාණ්ඩ තේරීම, ඇසිරීම, මිශ්‍ර කිරීම වගේ දේවල්. දැන් ඒ කරුණු වලට අතිරේකව ඔබ දන්නවා ඇත්තටම තුග වෙළෙන්දගෙන් පාරිභෝගිකයාට වුණත් යම් සේවාවක් සපයනවා. ඒ මොනවද? දැන් එයා දැන් හිතන්නකො මිරිස් වගා කරන කාලේදී විතරයි මිරිස් අස්වැන්න එන්නේ. වියලි මිරිස් තුග වෙලෙන්දා වියලි මිරිස් ගබඩා කරලා තියන් ඉඳලා වෙළඳ පොළට වරින් වර නිදහස් කරනවා. දැන් භාණ්ඩ හිඟ කාලෙට මිල ඉහළ යනවනේ. නමුත් මෙයා කරන්නේ භාණ්ඩ හිඟ වෙන්න ඉඩ දෙන්නේ නැතුව වරින් වර නිදහස් කරනවා. වගේ අර නැශ්‍ය නොවන භාණ්ඩ වගේ ඒවා වියලි මිරිස් වගේ දේවල්, ගම් මිරිස් මොනවා හරි. ඒවා අර ඒ කාලේදී රඳවන් ඉඳලා භාණ්ඩ නිදහස් කරනවා. අර එක දිගට වෙළඳ පොලේ භාණ්ඩ හිඟයක් නැතුව අඛණ්ඩව පාරිභෝගිකයාට භාණ්ඩ ගන්න පුළුවන්. ඒ විතර නෙවෙයි භාණ්ඩ හිඟ වෙලාවට මිල ඉහළ යනවනේ. මෙයා මිල ඉහළ යන්න දෙන්නේ නැතුව මිල ස්ථාවරව තියාගන්න වරින් වර භාණ්ඩ සැපීම් කරනවා. ඒ විතර නෙමෙයි පාරිභෝගිකයාගේ තොරතුරු සිල්ලර වෙළෙන්දට ආවට පස්සේ තුග වෙළෙන්දට ඒවා ලබා දුන්නාම එයා නිෂ්පාදකයාට කියලා පාරිභෝගිකයා අවශ්‍ය පරිදි භාණ්ඩ සේවා සැපීමක් කරනවා පාරිභෝගිකයාට ඕන විදිහට. මිල ස්ථායී කර දීම, මිල විචලනය අඩු කරනවා. අඛණ්ඩව අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළඳ පොළට ඉදිරිපත් කරන විතර භාණ්ඩ හිඟ අඩු වෙන්න පුළුවන් ඒ හරහා. අනිත් පැත්තෙන් භාණ්ඩ පිළිබඳ තොරතුරු නිෂ්පාදකයාට දීලා පාරිභෝගික අවශ්‍යතා කියලා ඒ අනුව ගුණත්වයේ දියුණු කරන්න උදව් වෙන එක. පළවෙනි කරුණු දෙකයි ඔබ ලියා ගන්න ඕනේ. මිල ස්ථායී කර දීම, මිල උච්චාවචන අඩු කරනවා. දෙක අඛණ්ඩව අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. කියන්නේ හිඟ අඩු කරන එක. ඊළඟට විභාග ප්‍රශ්න කීපයක් මෙතන තියෙන්නේ. ඒකේ එක ඍජු අලවියේදී පිටු දැකිය හැකි වන්නේ ඇත්තටම අතරමැදියෝ නැති වෙනවා. අතරමැදියෝ විදිහට ඉන්නේ සිල්ලර වෙලෙන්දා හා තුග වෙලෙන්දා. වෙලඳාම තියනවා. ඒක හොඳට මතක තියාගන්න. වෙලඳාම නෙමෙයි නැති වෙන්නේ. වෙලඳාම තියනවා. නමුත් වෙලෙන්දා සිල්ලර වෙලෙන්දෙක් තුග වෙලෙන්දෙක් කියන එක්කෙනා අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ හරි උත්තරේ අංක 2. ඒක හොඳ ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තුග වෙලෙන්දාගෙන් නිෂ්පාදකයාට සිදුවන සේවයක් වන්නේ නිෂ්පාදකයාගේ කාර්ය අඩු කරලා දෙනවා. ගබඩා කරලා ප්‍රවාහනය කරලා දෙනවා. ඇතැම් නිෂ්පාදකයන් ඍජු අලවියට වර්තමානයේ නැඹුරුවක් දක්වන්නේ ඇයි? පුළුවන් තරම්
අතරමැදියෝ අඩු කරලා ඒ අතරමැදියන්ට දෙන කොමිස් අඩු කරලා භාණ්ඩවල මිල අඩු කරලා මිල අඩු මට්ටමක තියාගන්න එක. දැන් ඇත්තටම මේ ඍජු අලවියට වර්තමානයේ පෙළඹෙන්නේ විශේෂයෙන්ම මේ වෙළඳ කටයුතු අඩු වෙන්න නෙමෙයි. ඒවා වෙනවා. හැබැයි මිල අඩු කර ගන්න පුළුවන් අතරමැදියෝ නැතිවීම තුල. ඊළඟ කාරණේ තොග වෙළෙන්දාගේ කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒවා අපි දැන් ඇත්තටම කතා කරපු දේවල් නිෂ්පාදකයාට පාරිභෝගිකයාට ඔක්කොටම සපයන සේවා මේ හරහා කියන්න පුළුවන් අපිට. ඊට අමතරව පස්වෙනි ප්‍රශ්නේ තොග වෙළෙන්දා භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය තුලින් ඉවත් කිරීමට පක්ෂ විපක්ෂව. ඒක වැදගත් ප්‍රශ්නයක්. තොග වෙළෙන්දා බෙදා හැරීමේ ක්‍රියාවලිය කියලා අපි කතා කිරීමක් කරන්නේ විශේෂයෙන්ම නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයා දක්වා භාණ්ඩ බෙදා හැරීමේ මාර්ගය තුල ඉන්න එක්කෙනෙක් තමයි තොග වෙළෙන්දා. අනිත් එක්කෙනා සිල්ලර වෙළෙන්දා. මෙයා මේකෙන් ඉවත් කිරීමට පක්ෂව කරුණු විපක්ෂව කරුණු නිතරම ඔබෙන් අහන ප්‍රශ්නයක්. තොග වෙළෙන්දා මේ බෙදා හැරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කරනවා. ඉවත් කරන එකට පක්ෂ කරුණු විදියට ඔබට මොනවද කියන්න තියෙන්නේ? එකක් තමයි මෙයා ඉවත් කරොත් එයාට දෙන වට්ටම් එයාට දෙන මේ ලාභ තීරු අඩු කරලා තොග වෙළෙන්දත් ලාභ තියා ගන්නවානේ. ලාභ තීරු අඩු කරලා භාණ්ඩවල මිල අඩු කරගන්න පුළුවන්. මෙයා ඉවත් කරොත් භාණ්ඩ ඉක්මනින් පාරිභෝගිකයාට යනවා. නැවුම් භාණ්ඩ පාරිභෝගිකයාට දෙන්න පුළුවන්. මෙයා ඉවත් කරොත් සමහර විට වෙළඳ පොලේ භාණ්ඩ හිඟ මවණේවා, කෘතිම හිඟ මවණේවා වගේ දේවල් භාණ්ඩ නැශ්‍ය වීම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම එයා ඉවත් කරොත් සමහර විට මේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර තියෙන සම්බන්ධතාව තව ටිකක් වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී නිෂ්පාදකයාට වෙළඳපොළ පිළිබඳ හොඳ පාලනයක් ඇති වෙන්නේ. දැන් පාලනයක් නැහැ. සමහර පාලනය කරන්න තොග වෙළෙන්ද. ඔබ දන්නවා වී නිෂ්පාදකයානේ ගොවියා. ගොවියට වී වෙළඳපොළේ කිසිම පාලනයක් නැහැ. වැඩිම ලාභ ගන්න කවුද? වී මිලට ගන්න සමහර විට තොග වෙළෙන්දු වී මෝල් හිමියෝ එයයි. ඒ නිසා නිෂ්පාදකයාට වෙළඳපොළ පිළිබඳ යම් පාලනයක් තියෙන්න පුළුවන්. ඒකාධිකාරී බලය අඩු කර ගන්න පුළුවන් ඒවා. හැබැයි මෙයා ඉවත් කරන එක හොඳ නෑ කියන එකටත් තර්ක කරන්න පුළුවන්. විපක්ෂ තර්ක මොනවද? මෙයා ඉවත් කරන එක හොඳ නෑ. මොනවද තර්ක? ඇත්තටම මෙයා ඉවත් කරන එක හොඳ නෑ කියන්න හේතුව මෙයා ඉවත් කරත් කවුරු හරි කෙනෙක් මෙයාගේ කාර්ය කරන්න වෙනවා. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ තොග වෙළෙන්දා ඉවත් කළද තොග වෙළෙන්දාගේ කාර්යභාරය ඉවත් කළ නොහැක. ඒක විශේෂ වැදගත්කමක්. තොග වෙළෙන්දා ඉවත් කරත් ගබඩා කිරීම එක්ක මෙයා කරන්න ඕනේ. තොග වෙළෙන්දා ඉවත් කරත් නිෂ්පාදනය මෙයා මේ ප්‍රවාහනය මෙයා කරන්න ඕනේ. එහෙනම් මෙයාට එච්චර ශක්තියක් නැහැනේ. එහෙනම් තොග වෙළෙන්දා ඉවත් කරත් තොග වෙළෙන්දාගේ කාර්යභාරය ඉවත් කරන්න බෑ. ඒ නිසාම සමහරට මෙයා ඒවා නොකර මේ අය කරන්න ගියොත් ඔయితත් වඩා පිරිවැය වැඩි වෙනවා. ඔය වගේ විශේෂඥතාවයෙන් යුක්තව කරන්න බෑ. සමහරට බඩු මිල මීටත් වඩා ඉහළ යන්න හැකියාවක් තියෙනවා. නිෂ්පාදකයාගේ කාර්යය තවත් සංකීර්ණ වෙලා නිෂ්පාදකයාට තමන්ගේ කාර්ය පවා යහපත්ව කරගන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අය තර්ක කරනවා මෙයා ඉවත් කරත් මෙයාගේ කාර්යභාරය නම් ඉවත් කරන්න බැහැ කියන කතාව. ඒ නිසා ඒකටත් උත්තරය උතන පැහැදිලිව තියෙනවා. පක්ෂව තර්ක තමා මිල අඩු වෙනවා මෙයා ඉවත් කරොත් නිෂ්පාදකයාට ඍජු සම්බන්ධ නිෂ්පාදකයාට වෙළඳපොළ පාලනය කරන්න පුළුවන් කෘතිම හිඟ අඩු කර ගන්න පුළුවන් ඒවා. කීපයක් මතක තියාගන්න මේ ගොඩක් තියෙනවා. විපක්ෂව තර්ක මෙයා අයින් කරාට කවුරු හරි මේව කරන්න ඕනේ. ඒක ගබඩා පිරිවැය මීටත් වඩා වැඩි වෙන්න ප්‍රවාහන වාර ගන්න වැඩි නිෂ්පාදකයා කාර්ය සංකීර්ණයි නැශ්‍ය වෙන්න පුළුවන් සමහර භාණ්ඩ ඒවා. තොග වෙළෙන්දාගේ කාර්යභාර නිසා මිල ඉහළ ගියද ඔහු ඉවත් කර නොහැක්කමක් නිසාද? ඔහු ඉවත් කරන්න බැරි ඔහුගේ කාර්ය කවුරු හරි කරන්න ඕනේ. නමුත් විශේෂඥතාවයක් තියෙන එක්කෙනා මෙයා. ඒ නිසා ඔහු අඛණ්ඩව රැඳිලා ඉන්න එක හොඳයි කියන පැත්ත. තොග වෙළෙන්දා විසින් ඉටු කරන වැදගත් ව්‍යාපාර කාර්යව පුළුවන් ඔබට තොග වෙළෙන්දාගේ නිෂ්පාදකයාට ඒවා පුළුවන්
අපි දැන් කතා කරපු දේවල්. තොග වෙළඳුන් වර්ග පිළිබඳව අපි කෙටියෙන් හෝ දැනගන්න එක හොඳයි. එක පැත්තක් තොග වෙළෙන්දා නිෂ්පාදකයාම තොග වෙළඳ කටයුතු කරනවා නම් ඒක අපි කියනවා නිෂ්පාදක තොග වෙළෙන්දා. ස්වාධීන හෝ නිදහස් තොග වෙළෙන්දා කියලා කියන්නේ ඇත්තටම එයා නිෂ්පාදනය කරන්නේ තොග වෙළඳ කටයුතු විතරයි කරන්නේ. ඒකෙන් වාණිජ තොග වෙළෙන්දා කියන්නේ විශේෂයෙන්ම නියෝජිතයෙක් නෙමෙයි තමන්ගේ නමට බඩු අරන් විකුණන කෙනෙක්. මෙයා තමන්ගේ නමට බඩු ගන්නෑ අනුන්ගේ භාණ්ඩ අරගෙන විකුණන කෙනෙක්. ඒකෙත් මෙයා සම්පූර්ණයෙන්ම තොග වෙළඳ කටයුතු විතරක් කරන කෙනෙක්. මෙයා සීමිත සේවා තොග වෙළෙන්දෙක්. එයා සමහර විට ගබඩා කරන්නේ ප්‍රවාහන කරන්නේ එකයි කරන්නේ මොනවා හරි. මෙයා පූර්ණ සේවා තොග වෙළෙන්දෙක් කියලා කියන්නේ ගබඩා ප්‍රවාහන සියලු සේවා සපයන කෙනෙක්. ඒතර මෙයා ඇත්තටම අයිතිය තියාගෙනයි අයිතිය අරගෙනයි බඩු විකුණන්නේ. මෙයා අයිතිය ගන්නෙ නෑ අනුන්ගේව අරගෙන විකුණලා දෙනවා. ඒතර ස්වාධීනයි කියන්නේ මෙයා නිෂ්පාදනය කරන්නේ නැති එක. මෙයා නිපදවලා තොග වෙළඳ කටයුතු කරනවා කියන එක. ඒ වර්ගීකරණය මම හිතනවා ඔබට සටහනේ දක්වලා තියෙනවා. ඊළඟට පළවෙනි ප්‍රශ්නෙන් අහනවා තොග වෙළඳාම අර්ථ දක්වන්න කියලා දෙවෙනි කොටස තොග වෙළඳුම් වර්ග දෙකක් නම් කරන්න කියනවා. අපි දැන් කියපුවා නිෂ්පාදන තොග වෙළඳු, ස්වාධීන තොග වෙළඳු, වාණිජ. මෙයා නිෂ්පාදන කටයුතු තොග වෙළඳ කටයුතු දෙකම කරනවා. මෙයා තොග වෙළඳ කටයුතු විතරයි කරන්නේ. මෙයා අයිතිය හිමි කර ගන්නවා, මෙයා අයිතිය හිමි කරගන්නේ නැහැ. අපි අර උඩ කියපු දේවල්මයි. ඊට පස්සේ එතන එක තොග වෙළෙන්දෙක් හඳුන්වන්න අහලා තියෙනවා. මේ ටික ඔබට ලියන්න පුළුවන් උඩ සටහන දිහා බලලා. එක තොග වෙළෙන්දෙක් අපිට හඳුන්වන්න අහනවා. ඒ තමයි වාණිජ තොග වෙළෙන්දා. එයා භාණ්ඩවල අයිතිය තියාගෙනයි බඩු විකුණන්නේ. භාණ්ඩවල අයිතිය තමා සතු කරගෙන අලෙවි කරන කෙනා. මෙයා තමයි වඩාත්ම ජනප්‍රිය තොග වෙළඳුන් වර්ගය. භාණ්ඩවල අයිතිය තමා සතු කරගෙන භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙන්දා. වෙළඳ ක්ෂේත්‍රයේ වඩාත්ම ජනප්‍රිය තොග වෙළෙන්දා මෙයා. ඊළඟ ආයන්න ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ කෘෂි කාර්මික නිෂ්පාදන මිල ගණන් ඉහළ යාමට ගොවියා හා වෙළෙන්දා යන දෙන්නාම වගකිව යුතු වන බව උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. කෘෂි භාණ්ඩවල මිල ගොඩාක් ඉහළ යාමට ගොවියයි වෙළෙන්දයි දෙන්නම වග කියන්න ඕනේ කියනවා. ඇයි දැන් ඔබ දන්නවා සමහර කෘෂි භාණ්ඩ කියද්දී එළවලු වෙන්න පුළුවන්. විවිධ ධාන්‍ය වර්ග වෙන්න පුළුවන්. ගොවියා ඇයි මිල ඉහළ යන්න බලපාන්නේ? ඇත්තටම මේ ගොවියා හරියට මේවා අස්වැන්න නෙලනවා නම් ගොවියාම හරියට ගබඩා කරනවා නම් ගොවියා හරියට ප්‍රවාහනය කරනවා නම් මේවා විනාශ වෙන්නේ නැහැ. අස්වැන්න සමහරට ගත්තට හරියට ගබඩා වෙන්නේ නැහැ. හානි වෙනවා. එහෙම වුණොත් ඇත්තටම මිල ඉහළ යන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේවා මිල ඉහළ යන්න තව හේතුවක් තමයි මේවා හරියට නොකරන එක වගේම එයාගේ ඵලදාව අඩුයි. පොහොර යොදලා තෙල් යොදලා හරියට කරන්නේ නැති එක. ඒතර යෙදවුම් හරියට නිවැරදිව එයා භාවිතා කරන්නේ නැහැ. තාක්ෂණය යොදන්නේ නැහැ එයා. තාක්ෂණයෙන් පිරිමැ අඩු වෙලා මිල අඩු වෙනවනේ. ඇයි තාක්ෂණය යොදන්නේ නැත්තේ? ගොවියාට තාක්ෂණය දන්නේ නැහැ දැන්. ඉතාලියේ සමහර විට ප්‍රංශයේ ජපානයේ ගොවියෝ ගත්තොත් ඒ අය ඇත්තටම තාක්ෂණය හරියට දැනගෙන වර්ෂාව ලැබෙන්නේ කොයි කාලෙද කියලා දැනගෙන තෙල් පොහොර යොදන මිශ්‍රණයන් දැනගෙනයි කරන්නේ. අනිත් එක ගොවීන් අතර සංවිධානමය ශක්තිය අඩුයි.
දැන් ඒ නිසා තමයි ලංකාවේ වීමෝල් හිමියට වැඩිපුර බලයක් තියෙන්නේ. ගොවීන් අතර සංවිධාන ශක්තිය අඩුයි. කිසිම සැලැස්මක් නැතුව කෘෂිකාර්මික කටයුතු කරනවා. මේවත් එක්කම ගොවියත් ඇත්තට මේ ධාන්‍යවල මිල ඉහළ යන්න බලපාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වෙලෙන්දා. වෙලෙන්දා අධික ලාභ තීරුවක් තියාගෙන භාණ්ඩ විකුණන එක. ඒ වගේම වෙලෙන්දු එකට එකතු වෙලා සැපයුම පාලනය කරන එක. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ වීමෝල් හිමියෝ 10ක් විතර ඉඳගෙන ඒකෙනුත් කීප දෙනෙක් තමයි සහල් මිල පාලනය කරන්නේ. අනිත් එක අතරමැදියෝ තමයි වැඩි ලාභ තීරුවක් තියන් ඉන්නේ වෙලෙන්දු. තොග අනිසිලස රැස් කරන් ඉන්නවා. ඒ වගේම ප්‍රවාහනයේදී ගබඩා කරද්දී වෙලෙන්දොත් නියම ක්‍රම භාවිතා කරන්නේ මේ දෙගොල්ලම හින්දා ඇත්තටම මේ භෝග වර්ගවල ධාන්‍යවල මිල ඉහළ යන්න පුළුවන්. ඒක වෙලෙන් ගොවියා හින්දා ඉහළ යන්න පුළුවන්. වගාවේදී අස්වැන්න නෙලද්දී ගබඩා කරද්දී ප්‍රවාහනයේදී නිවැරදි ක්‍රම අනුගමනය නොකිරීම. දෙවැනි හේතුව ඵලදායීතාව අඩුවීම. අනිත් කරුණු සටහනේ තියෙනවා. පළවෙනි එක වගාවේදී අස්වැන්න නෙලද්දී ගබඩා කරද්දී වගා කරද්දී අස්වැන්න නෙලද්දී ගබඩා කරද්දී ප්‍රවාහනයේදී නිවැරදිකම අනුගමනය නොකිරීම. දෙවෙනි එක ඵලදායීතාව අඩුවීම. තුන්වෙනි එක යෙදවුම් නියමාකාරයෙන් භාවිතා කරන්න ඒවෙන් පිරිවැය වැඩි වෙනවා ඒවා. ඒ වගේම වෙලෙන්දගෙනුත් මේ මිල ඉහළ යන්න යම් යම් බලපෑම් ඇති වෙනවා. මොනවද වෙලෙන්දගෙන් ඇති වෙන බලපෑම්? වෙලෙන්දගෙන් ඇති වෙන එක බලපෑමක් තමයි අලාභය අවම කරගන්න, ලාභය වැඩි කරගන්න ඉහළ මිලක් නියම කරනවා. වෙලෙන්දු අතර සංවිධානගත වීමෙන් සැපයුම් පාලනය කරනවා. ඒ අයත් ප්‍රවාහනයේදී ගබඩා කරන්නේදී නිසි ක්‍රම භාවිතා නොකරන එක. පළවෙනි කරුණ අලාභය අවම කර ගැනීමට හා ලාභය වැඩි කරගන්න එයා ඉහළ මිල ගණන් නියම කිරීම. දෙවෙනි කරුණ වෙළඳුන් අතර සංවිධානගත වීමෙන් සැපයුම පාලනය කිරීම. ඊළඟ ප්‍රශ්නය අහනවා තොග වෙළඳාමේ ඇති වී තිබෙන නව ප්‍රවණතා දෙකක්. ඇත්තටම තොග වෙළඳාමේ තියෙන නව ප්‍රවණතාවක් තමයි තොග වෙළඳු දැන් සිල්ලර වෙළඳ කටයුතු කරනවා. දෙකම සමහර බෝඩ් දැකලා ඇති තොග හා සිල්ලර වෙළඳාම කියලා තියෙන්නේ. දෙවෙනි කාරණේ නිෂ්පාදකයෝ හා සිල්ලර වෙළඳු සමග ගිවිසුම් ඇති කර ගන්නවා. ඒ තොග වෙළඳ අයින් කර ගන්න බෑ. ඒ ගිවිසුම් යටතේ තමයි කටයුතු කරන්නේ. තුන්වෙනි එක මේ අය අද ගොඩාක් වෙළඳ ප්‍රදර්ශන නිෂ්පාදකයන්ගේ සමුළු ඒවා සංවිධානය කරනවා. නිෂ්පාදකයාට අවශ්‍ය අමතර සේවා සපයන්නේ ගබඩා පිරිවැය බෙදා හැරීම් පිරිවැය අවම කරන්න ඒ අයත් අද තාක්ෂණකම භාවිතා කරනවා. ඒ අයත් මේ ඔන්ලයින් ක්‍රමයට අද ඇණවුම් බාර ගන්නවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙළඳ සැල් වල මම අර කලින් කිව්වා වගේ සිල්ලර වෙළඳ සැල් වෙනම ඒ අයගේ පවත්වා යනවා. කාට හරි ඒ අයගෙන් තොග වෙළඳ කටයුතු කරන්න ඕන නම් තොග වෙළඳ සැල් වෙනම පවත්වාගෙන යාමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රවණතා ගණනාවක් මේක තුලත් දකින්න තියෙනවා. අපේ අවසාන කොටසට අපි එනවා ඒ තමයි වට්ටම් වර්ග. ඔබ අහලා තියෙනවා ඔබ accounting කරන අය විදිහට මුදල් වට්ටම් තියෙනවා. වෙළඳ වට්ටම් තියෙනවා. මුදල් වට්ටම්, වෙළඳ වට්ටම්, ප්‍රමාණ වට්ටම්. මේ වගේ විවිධ නම් වලින් තියෙනවා. සාමාන්‍යයෙන් වට්ටම් කියන එක අපි දෙන්නේ ඇත්තටම නැවත විකුණන්නෙක්ට කියලා තමයි අපි කියන්නේ. ඒ විශේෂයෙන් මේ වෙළඳ වට්ටම් පැත්ත. මුදල් වට්ටම් කියන එක අපි හඳුන්වන්නෙම ඔබ accounting කරන කෙනෙක් නම් ණයට බඩු වික්කට පස්සේ මේ ණය ගැතියාගෙන් නියම කාලයට පෙර
මුදල් ලබා ගන්නයි මුදල් වට්ටම් දෙන්නේ. තෙමසකින් 104යි. ඒ කියන්නේ මාස 4ක් ඇතුළත ගෙවුවොත් 104ක් වට්ටම් දෙනවා. අවුරුද්දක එකක් මාස 4 අවුරුද්දට දීලා තියෙනවා මාස 4කින් ගෙවුවොත් 104 වට්ටම් දෙනවා. ඒ කියන්නේ මේ කතා කරන්නේ ණයගැතියන්ගෙන් නියම කාලයට පෙර මුදල් ලබා ගන්න දෙන වට්ටම්. මේක accounting වල විශේෂයෙන්ම මේ මුදල් වට්ටම් වගේ පැති අපි සටහන් කිරීම කරනවා. එතකොට මේකේ පරමාර්ථ ණය මුදල් ඉක්මනින් එකතු කර වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් කියන්නේ නැවත විකිණීම සඳහා මිලට ගන්නෙක්ට. තුක වෙළඳ තමයි මේක දෙන්නේ. නැවත විකිණීම සඳහා මිලට ගන්නෙක්ට විශේෂයෙන් මිල අඩු කිරීමක්. අර වැඩි අලවියක් කිරීම තමයි මේකෙත් පරමාර්ථය තියෙන්නේ. වෙළඳ වට්ටම් ඇත්තටම ගිණුම්ගත කිරීම කරන්නේ නැහැ. වැඩි ප්‍රමාණයක් භාණ්ඩ මිලට ගන්න එක වැඩි ප්‍රමාණයක් විකුණ ගන්න ඒ අය නිතරම නැවත විකුණන්නෙක්ට කරන අඩු කිරීමේ කියන්න ඕනේ. ප්‍රමාණ වට්ටම් ඇත්තටම දෙන්නේ මෙහෙම. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ප්‍රමාණය වැඩි කරන්න තමයි ගන්න. ඒක හැබැයි ස්වරූපේ වෙනස්. දැන් අපි හිතමු එයා කියනවා භාණ්ඩ 1000කට අඩුවෙන් ගත්තොත් එකක් රුපියල් 10යි. භාණ්ඩ 1000කට වැඩියෙන් ගත්තොත් එකක් රුපියල් 8යි. එතකොට පේනවාද ඒතර 1000කට අඩුවෙන් ගත්ත කෙනාට 10 ගානේ ගන්න වෙන්නේ. 1000ට වැඩියෙන් ගන්න කෙනාට 8 ගානේ ගන්න පුළුවන්. ඒතර විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ මිලට ගන්න ගැනුම්කරුවන් පොළඹවන එකක් මේක. ඒතර භාණ්ඩ 100කට වැඩි නම් එකක් 8යි 100කට අඩු නම් එකක් 9යි වගේ ඕනෙම ක්‍රමයක්. ඒ වට්ටම් වර්ග තුනම තියෙනවා. මුදල් වට්ටම් ණයගැතියන්ගේ ඉක්මනින් මුදල් ලබා ගැනීමේ අරමුණ, වෙළඳ වට්ටම් විකිණීමේදී ලකුණු කරන මිලෙන් ලකුණු කරන ලද මිලෙන් අඩු කරන ලද ප්‍රමාණය ඒවා ගිණුම්ගත කරන්නේ ප්‍රමාණ වට්ටම් විශාල ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ මිලට ගන්න ගැනුම්කරුවන්ට වෙළඳුන් විසින් දෙනු ලබන මිල අඩු කිරීම. ඊළඟට තව එකක් තියෙනවා ඍතුමය වට්ටම් seasonal discount. ඒ කියන්නේ සමහරට ඒ කාලයට විතරයි විකුණුම් අඩු කාලවලදී දැන් එයාලයින් වල මේ දවස්වල යන්නේ නැහැ මිනිස්සු ගුවන් යානාවල. අන්න දැන් කියනවා මිල අඩු කළා. මේ දවස්වල හෝටල් වලට යන්නේ නැහැ. කාමරයක් රුපියල් 40000ට විකුණපු හෝටල් දැන් රුපියල් 15000යි. සීසනල් ඒ කාලයේදී දෙන වට්ටම්. ඉතින් අපි එhmenan ඊළඟ ඒකයේදී නැවත මුණ ගැහෙන කල මෙතෙන්දී අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබට නැවතත් සුබ දවසක්.